සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බුදුරුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය පිණිසිතින් යුතුව ඔබ වෙත ගෙනෙනු ලබන මෙත් සදහම් දේශනා මාලාවේ තවත් අර්ථවත් වූ වටිනා වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනෙන්නටයි අප මෙලෙස මේ මොහොතේ සූදානම් වන්නේ. පිණිසිතින් යුතුව සියලු දෙනාටම ආරාධනා කරමින් පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව පාදහබේ වන්දන යුතුව සාදුකාර ලබා දෙමින් උන්වහන්සේව පිළිගනිමු. අවසරයි සේපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිකෙහෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද ගල්ගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේව පළමු කොට සාදුකාර ලබා දෙමින් ඔබ අප සිල් දෙනාම උන්වහන්සේව පාදහබේ වන්දන යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපෙන්නතුනේ අද දින මෙත් සදහම් දේශනාවේ අර්ථවත් සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය සහ නිහාල් ෆර්නෑන්ඩෝ මහත්මයා විසින් අද මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. මේ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ ලෙස සිහිපත් කර තිබෙනවා තම දරුවන්ට නිදුක් නිරෝගී සුව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට හා සියලු ලෝකව සත්වයන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙස මිෂ්ඨ සිද්ධ වේවා, නිරෝගී භාවයම ලැබේවා. සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපි සියලු දෙනාම සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු. මේ අර්ථවත් වටිනා සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. විශේෂයෙන් කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම විසුරුවා හැරෙන මේ දායකත්ව ධර්ම දේශනා අතර අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය සහ නිහාල් ප්‍රනෑන්ඩු මහත්මයා විසින්. අද මේ ධර්මදානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ අප්සරා මහත්මිය සහ නිහාල් ප්‍රනෑන්ඩු මහත්මයා කැනඩාවේ පදිංචි. එතුමන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ තම දරුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ප්‍රාර්ථනය සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාටමත් සියලු ලෝවාසී හැම දෙනාටමත් දේශකයන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව තියේම නගේ කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය නිහාල් ප්‍රනෑන්ඩු මහත්මයා ඒ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ උතුම් ධර්මදානමේ පින නිවන් අවබෝධයටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපි දන්නවා ලෝකේ පුරාම වසංගතයක් වේගෙන් ව්‍යාප්ත වෙලා යන මේ කාලේ ඔබ බොහෝ පිරිසක් වසර 1.5කට ආසන්න කාලයක් මේ වසංගතෙන් විටින් විට දැඩි පීඩා විඳිමින් ඉන්න පිරිසක්. නමුත් දැන් මේ ගෙවිගෙන යන්නේ මැයි මාසේ
මැයි මාසෙ කියලා කියන්නේ සම්බුදු තෙමගුල්ල මැයි මාසෙ කියලා කියන්නේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පෝයේ දෙන මාසේ. තිය නිසාද විශේෂෙන් මේ ධර්ම දේශනාවේදී වෙසක් පුන් පොහොය සම්බුදු තෙමගුල බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බෝසත් උපත හා බැදිච්ච සුවිශේෂී කාරණා රැසක් අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට සද්ධාව ඇතිවන ඔබ දැනගත යුතු බුදුරජාණන් වහන්සේ ගැන හිත් පහදවා ගත යුතු සුවිශේෂී කාරණා කීපයක් අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්න කල්පනා කරා. පින්වතුනි, බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියනවා. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභ වචනයක්. ඒ නිසා ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. එක හිතාගන්නවත් පුළුවන් දෙයක් නෙමේ. මේ ලෝකෙ දුර්ලභම කාරණා අතර බුද්ධෝත්පාදේ බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණය. ඔබ දන්නවා සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පුංචි කාලයක් නෙවෙයි. අපේ බෝසතාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලි විවරණ ගත්තේ මීට සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයකට පෙර. එදා ඉදං දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා මේ මහා බඩ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. මේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂය මහා කල්පවලින් ගත්තොත් අසංඛ්‍යය 4කුත් කල්ප ලක්ෂයක්. මේ දීර්ඝ කාලයේ මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි බුදුවරු ගැන ඔබ අහලා ඇති. දීපංකර පාදමූලයේ ඉඳන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ දක්වා විවරණ ගත්ත ඒ බුදුරජාණන් වහන්සේලා තමයි සූවිසි බුදුවරු හැටියට හඳුන්වන්නේ. ඊළඟට ඔබ දන්නවා සත්බුදුවරු ගැන අපි කතා වෙනවා. සත්බුදුවරු ඒ කල්ප 91ක් තුල මේ ලෝකයේ ආසන්නම මේ කාලේ පහළ වෙලා තියෙන විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා 7 නම සත්බුදුවරු හැටියට අපි හඳුන්වනවා. ඒ නිසා තමයි සත්බුදු වන්දනා සත්බුදු පූජා බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ අතීතයම් කරුණක් විස්තර කරද්දී කල්ප 91ක් ආපස්සට බලන මේ කල්ප 91ක් තුල අතීත කාරණා විස්තර කරමින් දහම් දෙසපු සිදුවීම් අපිට ධර්මයේ මුණ ගැහෙනවා. ඊළඟට ඔබට තවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් 8 බුදුවරු 28 නමක් ගැන අපි කතා කරන්නේ කොහොමද කියලා. ඒ තමයි පින්වතුනි දැන් අපි දන්නවා මේ කල්පේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ කල්පය කියන්නේ මහා භද්‍ර කල්පයක්. මහා භද්‍ර කියලා කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක්. මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියලා බුදුවරු 4 නමක් මේ වෙනකොට පහළ වුණා. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. එතකොට එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන නිසා මහා භද්‍ර කල්පය කියලා මේ කල්පය හඳුන්වනවා. ඒ නිසා මේ විශ්වයේ ගෙවිලා යන කල්පවල වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. කියන්නේ කිසිම බුදු කෙනෙක් ලෝකෙ පහළ නොවන කල්ප බුද්ධ ශූන්‍ය කල්ප.
දහස් ගණන් අසංකේය ගණන් ගෙවිලා යනවා. කලාතුරකින් කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා. සමහර කල්පවල බුදුවරු දෙනමක් පහළ වෙනවා. කලාතුරකින් එකම කල්පේ බුදුවරු 3 නම පහළ වෙනවා. 4 නම උපරිම 5 නමයි. එතකොට මීට සාරා සංකීය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර නමින් 4 නමක් පහළ වුණා. අන්නේ තණ්හංකර, සරණංකර, මේදංකර, දීපංකර කියන 4 නමගෙන් 4 වෙනි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේදා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත තැන ඉඳන් බුදු වෙන තැන දක්වා විවරණ ලැබුවා සූවිසි බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ. එතකොට අපේ බුදුහාඳුරුත් එකතු වුණාම බුදු වුණාම 25 නමයි. අර කලින් එකම කල්පේ පහළ වෙච්ච අනිත් 3 නම. ඒ 3 නමත් එකතු වුණාම 28 නමක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා, ඊළඟට කල්ප 91ක් තුළ පහළ වෙච්ච සත්බුදුවරු, මේ විදිහට අපි අතීතේ පහළ වෙච්ච බුදුවරු ගැන අපි දේශනාවල බණට බොහෝ වෙලාවට ඔබ අහලා තියෙනවා. පින්තුනේ, අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥා අධික බෝසතාණන් වහන්සේ නම. බුද්ධත්වයේ පිණිස බෝසතාණන් වහන්සේලා පාරමී පුරන කාලය මත ප්‍රඥාධික, සද්ධාධික, වීරිය අධික හැටියට කොටස් 3කට බෙදෙනවා. සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටාසංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරනවා. අසංකේය 8කුත් මහා කල්පලක්ෂයක්. වීරිය අධික බෝසතාණන් වහන්සේලා 16 සංකේය කල්පලක්ෂයක්. අසංකේය 16කුත් මහා කල්පලක්ෂයක් දස පාරමී පුරනවා. වීරිය අධික බෝසතාණන් වහන්සේලා. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක්. මහා කල්ප 4කුත් තවත් කල්පලක්ෂයක්. සාරා සංකේය කල්පලක්ෂයක්. එතකොට අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම. උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා දස පාරමී, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලයි ලෝතර සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මේ මහා භද්‍රකල්පයේ ඊළඟට පහළ වෙන මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේ 16 සංකේය කල්පලක්ෂයක්. අසංකේය 16කුත් කල්පලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරලයි අනාගතයේ බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරන්නත් විවරණ ගන්නත් බොහෝ කාලයකට පෙර අසංකේය 12කට කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් අරන් තියෙන්නේ. ඊටත් කලින්. එහෙනම් අපිට පේනවා මේ බුද්ධත්වයට පත් වෙනවා, පාරමී පුරාගෙන යනවා කියන එක පුංචි කාලයක් නෙවෙයි, හිතන්නවත් බැරි දීර්ඝ කාලයක්. එවැනි සසරේ මහා කැපකිරීම කරලා මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙද්දී, එවැනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන යුගයක මනුස්ස ලෝකෙ මිනිස්සෙක් හැටියට බණපදයක් ඇහෙන කාලෙක මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. පින්වතුනි, ඔබ බොහෝම වාසනාවන්තයි. අපිට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. ඔබට, මට, අපි කාටත් ඒ දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණා. ඒ බුද්ධ ශාසනයේ බණපද අපිට අහන්න ලැබුණා. ඒ බුද්ධ ශාසනය ගැන අපි කාගෙත් හිත පැහැදුණා. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන මේ බුද්ධ ශාසනය තුළ
ධර්මය කරා යන්න වාසනාව තාම අපිට ඉතුරු වෙලා තියෙනවා. පිංගතුනි වෙසක් කියලා කියන්නේ වෙනසක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙසක් කියන්නේ වෙනසක්. ඒ වගේ වැරදි අර්ථකථන, වැරදි වැටහීම්, අනවබෝධය මේ වගේ දේවල් එක්ක දැන් මේ වෙනකොට නම් එවැනි දේවල් ගොඩක් අඩු වෙගෙන යනවා. නමුත් ඔබට මතක ඇති පුංචි කාලේ මීට අවුරුදු 15කට 20කට වගේ එහා ගත්තා අපේ රටවල් වල සමහර තරුණ පිරිස්, සමහර නූගත් නොදැනුවත්කම තියෙන පිරිස් වෙසක් කාලේ එනකොට එක්කෝ වෙනස්ම දේවල් සමහරට ඔලු බක්කෝ නටන්නේ. දැන් ඒව අඩුයි. දන්සැලක් දන් දෙන එක වෙනම දෙයක පිනක්. නමුත් ඔබ දැකලා ඇති සමහර අපායවල් කියලා මිනිස්සු බය කරන්න. ඔලු බක්කොට ඇටිලි. මේ වගේ අමුතුම විකෘති දේවල් වෙසක් කාලේ සමහරු පටන් ගත්තා. ධර්මයට එකඟ නැති බුද්ධ ශාසනයත් එක්ක කොහෙත්ම ගලපන්න බැරි දේවල්. පිංගතුනි සැබෑ බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය සැබෑම බෞද්ධයෙක් හැටියට වෙසක් මාසයේ, වෙසක් සතියේ, වෙසක් දිනවල ඔබ ධර්මානුකූලව හැසිරෙනවා නම් ඔබ ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යාන පිරිනිවන් පාන සූදානම් වෙච්ච වෙලාවේ උතුරට හිසලා සිංහසේයාවෙන් සල්ගස් දෙකක් අතර සැතපුණා. ඒ අවට තිබිච්ච සල්ගස්වල අතු ඉබේම බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා අකලට සල්මල් පිපිලා ඒ මල් බුදුරජාණන් වහන්සේ දෙසට කඩා හැලෙන්න පටන් ගත්තා. බලන්න සිත් පිත් නැති සල්ගස් පවා බුදුහාමුදුරන්ට බුදු කෙනෙකුට පූජා පවත්වපු ආකාරය මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ මේ කරුණු සඳහන් වෙනවා. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ සිත් පිත් නැති සල්ගස් පවා අකලට සල්මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. දෙවිවරු අහසේ නම් මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. නමුත් ආනන්දය බුදු කෙනෙක් වෙනුවෙන් කළ යුතු නියම පූජාව ප්‍රතිපත්ති ධර්මයේ හැසිරීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒකින් කියන්නේ නෑ මල් පූජා කරන්න එපා කියලා. නියම පූජාව, ආමිස පූජාවත් පූජාවක් තමයි. සාමාන්‍යයෙන් අපි බුදුන් වදිනවා, බුදුගුණ සිහි කරනවා, මල් පූජා කරනවා, ගිලන්පස පූජා කරනවා. ඒ තුළ අපේ හිතේ සද්ධාව තුනුරුවන් ගැන ඇති වෙනවා. මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සංඝ පරායනෝ. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුණත් ඒ සියලු දෙනාට සුගතිගාමී වෙන්නේ බුදු කෙනෙක් ගැන ඇතිවෙච්ච සද්ධාව හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කළ යුතු නියම පූජාව තමයි ප්‍රතිපත්තිය. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව ජීවත් වීම, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වීම, ධර්මයේ තුල හැසිරීම. ඒ නිසා පින්වතුනි මේ කාලේ අපි දන්නවා දැන් මේ ලෝකෙම පැතිරීගෙන යන වසංගතය, මේ වෛරසය ලෝකෙ බොහෝ රටවල් විශාල අවදානමකට ලක්වෙච්ච වෙලාව. සමහර ප්‍රදේශ මිනිස්සුන්ගේ ගමනාගමනයට තියෙන අවස්ථාව වහලා හුදකලා කරලා, සමහර රටවල් ලොක්ඩවුන් කරලා, සමහර නගර, සමහර ප්‍රදේශ වෙනදා වගේ පන්සලකට ගිහිල්ලා අපිට වෙසක් වෙනුවෙන් පින්කම් කරන්න, බණ අහන්න, මේ කටයුතු වල යෙදෙන්න, වෙසක් සැරසිලි බලන්න, වෙසක් කලාප මේවා නැති වෙන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමේ, අපි දන්නවා මේ වෙනකොට අපේ ලංකාවේ මේ වසංගතය ආයමත් වැඩි වීගෙන පැතිරීගෙන යන නිසා ඉදිරි මාස 2-3 බොහෝම ආරක්ෂිතව අපිට
ගමම් බිමන් සීමා කරගෙන අපි ආරක්ෂාව හදාගෙන අපේ ප්‍රියයන් අපි වටාඉන්න හැමෝම ආරක්ෂා කරගෙන ඔබට හුද කලාව බොහෝ පිරිසකට සෙනග ගැවසින තැන්වල එකතුවමින් කටයුතු කරන්න බැරි කාලය. හැබැයි ඔබට ධර්මී හැසිරෙන්න්න පුළුවන්. ධර්මී හැසිරෙනවා කියන්න මේ පන්සල්ලොලට ගිහිල්ල ලොකු පින්කං කරනවා දහස් ගණන් එකතු වෙච්ච තැන්වල ඉන්නවා පෙරහැර යල්ල යනවා මේවා විතරක්නෙම ධර්මී හැසිරෙනවා කියන්න. ඒවත් බුද්ධ ශාසනය තුළ බුදු හාමුදුරුවෙනුවෙන් කළන පින්කං. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේන එක ගාථාවක් ඉගෙනගෙන ඒ ගාථාව තුළ හැසිරෙනවන සංසිදෙනවන ඒ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවන අන්න ඒක ශේෂ්ඨයි කියල. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සෝදානන් වෙන වෙලාවේ ඒ වෙලාවෙ සෙනක පීරගෙන සෙනග අතරින් තරුණෙක්කාව. ඒ අතර පිරිස යන්න දෙ නැති වෙනකොට ඔහු කියන නෑනෑ මට යන්න දෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා. මට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ප්‍රශ්නයක් තින මට යන්න දෙන්න. ආනන්ද හාමුදුරුවොත් ඔහුව නැවැත්තුව. එපා බුදුරජාණන් වහන්සේ වෙහිසට පත්වෙලා උන්වහන්සේ දැම් පිරිනිවන් පාන්නයි මේ සූදානන්ගෙන් ඔබ උන්වහන්සේට කඩදර කරන්න එපා කියව. මහා කාරුණික බුදුරජාණන් වහන්සේට බුදු ඇස පිරිනිවන් මංචකේ මේ පුද්ගලය ගැන යොමුණා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔහුට එන්න දෙන්න. ඔහු එන්නේ ඇත්තටම තතාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමෙයි ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගන්න යොහුවෙන් ආනන්ද ඔහුට එන්න දෙන්න. ඔහුගේ නම සුබද්ද. ඔහු ඇවිල් ඇහුව ස්වාමීනී නිගණ්ඩනාත පුත්ත සංජය බෙල්ලට්ටි පුත්තා ජීතකේස කම්බලි මේ ශාස්තෘරු කියාගෙන එනේ නාය මේ වගේ කතා කියනවා. මොකක් දැත්ත මොකක්ද මං පිළිගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ඔක්කොම මතවාද අතාරී. සුබද්ද යම් ශාසනයක යම් තැනක ආර්යෂ්ඨායික මාර්ගයේ තියෙනවද. ඒ මාර්ගයේ වඩන පිරිසක් ඉන්නවද. පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා ඒ ශාසනය තුළින් පහළ වෙන. දෙවනි ශ්‍රමණයා වන සකදාගාමී කෙනා පහළ වෙනවා. තුන්ගනි ශ්‍රමණයා වන අනාගාමී කෙනා පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ නිවනට තියෙන එකම මග ආර්යෂ්ඨායික මාර්ගය. ඒ මාර්ගය වඩන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩඉඳලා ආර්යෂ්ඨායික මාර්ගය ගැන කෙටියෙන් හකුලෝලා මේ කියපු බණටික අහපු සුබද්ද කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න දැන් සූදානන්වෙන්. මං මේ වෙලාවෙ උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර කොහොම හරි මේ ධර්මය මන් දැම්ම අවබෝධ කරගන්න. බලන්න වීරියවන්තය හිතන හැටි අනිත් අය හඬා වැලපෙනවා කෙලෙස් සහිත අය හඬා වැලපෙනවා අනේ අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාන. අනේ උන්වහන්සේ පිරිනිවන් පානු අපි ආය කවදානම් මේ බුදු සිරුර දකින්නද. මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත මේ බුදු සිරුර කවදානම් අපි දකින්නද කියලා කෙලෙස් සහිත අය හඬා වැලපෙනවා. ආනන්ද හාමුදුරුවෝ හඬා වැලපුුණා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවයේ මෙහි කරගෙන ලෝක ධර්මතාව සිහි කරගත්ත සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැබැයි සුබද්ද තාම කෙලෙස් සහිත කෙනෙ. ඔහු වීරියෙන් අධිෂ්ඨාන කරගත්තන්නේ මං මෙතනම කොහොම හරි පිරිසැන් වෙන් වෙලා බුදු හාන්දුරු පිරිනිවන් පාන්න කලින් කොහොම හරිමත් ධර්මය අවබෝධ කරනවා. සුබද්දර සල්වනේ සල්ගහක් ළඟට ගිහිල්ල වාඩි වුණා. දැම් මේ කලබලයක්ද පිරිස පිරිලා සමහරු අඩනවා ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙච්ච වෙලාව ඒ පිරිස අත්තරම කෙලවරක වාඩි වෙලා සුබද්ද ධර්මී සිහි කර. ධර්මී මෙනෙහි කර යෝඩිසෝ මනසිකාරයෙන් අර බුදුරජාණන් වහන්සේගෙන් අහපු බුද්ධ වචනය ඔස්සේ හිත මෙනෙහි කර. සුබද්දගේ හිත සීල සමාධි ප්‍රඥාවල හිත පිහිටිය හිත වැඩුණ. රාග දවේශ මෝහාදී සියලු ක්ලේෂයන් හිතෙන් නිදහස් වෙලා නික්ලේශී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක
පිරිනිවන් මංචකයේම ඉඳගෙන ශ්‍රී හස්තේ දෙගු කරා සුබද්ද මෙහි එන්න. මේ ධර්මයේ ස්වාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය ඔහු දිහාවට දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. අර ගිහි ඇදුම් වස්ත්‍ර කෙස් රැවුල් ඉවත් වෙලා ඉරුදිමේ පැවිද්දක් එක බුදු කෙනෙකුට පමණක් ලබල දෙන්න පුළුවන් පැවිද්ද. එහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ වැඩ සිටිද්දී රහත් වෙච්ච අවසාන රහතන් වහන්සේ බුදුහාමුදුරු වැඩ සිටිද්දී ඒ තමයි සුබද්ද මහරහතන් වහන්සේ. ඒ නිසා පිංහතුනි මේ මොහොතේ ඔබ මේ අසීරු වෙලාවේ සමට පන්සල් වලට යන්න විදියක් නෑ, පින්කම් කරන්න විදියක් නෑ, වන්දනාවක යන්න විදියක් නෑ, සීල් ගන්න විදියක් නෑ. කෙනෙකුට ඉතින් මේ වෙසක් එකටත් අපිට සීල් ගන්න නැති වෙනවද? මේක තමයි ලෝක ස්වභාවය. බුදුවරු පහළ වෙලා පෙන්වලා දෙන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු ධර්මයන් අනාත්මයි. සබ්බේ ධම්මා අනාත්තාති. ඒක නේද මේ අපි භුක්ති විඳින්නේ මේ දකින් ලෝකයේ තුල. පින්වතුනි අපි බලමු බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට සිදුවෙන ආශ්චර්යමත් කරුණු කීපයක්. බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා උපදින්නේ තුසිත දෙව්ලොව. ඒක හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණයි. ඒ වෙලාවේ දෙවිවරු එකතු වෙලා මහා වීර බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා. කාලෝ යන්තේ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියා මිනිස් මව් කුසක උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදා. ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනයේ පිළි අරගෙන දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි බෝසතාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්න බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක්ද දැන් මනුලොව තියෙන්නේ. මොන වගේ දේශයක්ද මොන වගේ දීපයක්ද ඒ වෙනුවෙන් සුදුසු. කල්ප ලක්ෂයක් පාරමී පුරපු බෝසත් අම්ම කෙනෙක් ලෝකෙ දැන් ඉපදිලා ඉන්නවා. ඒ අම්මගේ ආයුෂ මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. එතකොට පිංගතුනි දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි කාලය, දීපය, දේශය, කුලේ මව මේ පස් මහා බැලුම් බලලා එදා අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තේ. ඊළඟට මේ හා බැඳිච්ච ආශ්චර්ය කාරණා ගොඩාක් ධර්මයේ සඳහන් වෙනවා. දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. බෝසතාණන් වහන්සේ නමක් දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. මව්කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. මාස 10ක් මව්කුසේ වැඩෙන්නේ මනා සිහිනුවණින් යුක්තවමයි. මව්කුසෙන් බිහිවෙන්නෙත් මනා සිහිනුවණින් යුක්තවමයි. ඔන්න ඔය හැම අවස්ථාවකම සිහිනුවණ පවත්වන්න පුළුවන් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුට පමණයි. ඒක ආශ්චර්ය දෙයක්, අද්භූත කාරණයක්. බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන ආත්මේ මව්කුසින් බිහිවෙනකොට ඉපදීමත් එක්ක බැඳිච්ච ආශ්චර්ය කාරණයක් හැටියට සඳහන් වෙනවා. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නවත් සමගම මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්නේ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ත්‍රුධරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියන් 4 දෙනා. ඒ සක් දෙවිඳුගේ අනින් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ අනින් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්නේ සතරවරන් දෙවියන්. මේ සතරවරන් දෙවියන් සක් දෙවිඳුගේ අනින් තම තමන්ගේ දිසාවල් වල ආරක්ෂාවල් පිහිටෝල බෝසත් අම්මගේ 4 පැත්තෙන්
මාස 10ම දරුවක් කුසේ වැඩිලා බිහි වෙන තෙක්ම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාවට වැඩ සිටිනවා. කුසේ වැඩෙන දරුවටත් බෝසත් අම්මටත් ආරක්ෂාවක් වගේම ගෞරවය පිණිස දෙවියන් 4 දෙනෙක් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් 4 දෙනා බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නවා. බුද්ධත්වයට පත්වෙන ආත්මේ බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්කි. ඊළඟට පිංගතුනී බෝසත් මව බෝසතාණන් වහන්සේ කුසේ පිළිසිඳ ගන්නවා සමගම නිරායාසයෙන්ම උතුම් බ්‍රහ්මචාරී සීලේක පිහිටන තැනැත්තියක් බවට පත්වෙන. දරුවක් කුසේ පිළිසිඳගත් මොහොතේ නම් මවට විරාගී සිතුවිලි රාග සිතුවිල්ලක් ඇතිවෙන්න ඇකෙන කොයිම වෙලාවකවා. ඒකයි බ්‍රහ්මචාරි තමන්ගේ ස්වාමියටවත් පියරජ්ජුරුවන්ටවත් දේවී ඇසුරු කරන්න ලැබුන්නේ රාග සිතකින් සුද්දෝද රජතුමාටවත්. දරුවක් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ මාස 10 මම්මා බ්‍රහ්මචාරී කෙනෙක් හැටියටයි දරුවක් කුස දරාගෙන හිටියේ. බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නමක් මවකුසින් පිහිවෙනකොට උන්වහන්සේට ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට මේක සඳහන් වෙනවා. ඒ මාස 10ම බෝසත් අම්මගේ හැට පේන්නේ ප්‍රියමනාප රූපයක් මයි කිය. කනට ඇහෙන්නේ ප්‍රියමනාප ශබ්දයක්මයි. නාසයට දැනෙන්නේ ප්‍රියමනාප සුවඳක්මයි. දිවට දැනෙන්නේ ප්‍රියමනාප රසයක්මයි. කයට දැනෙන්නේ ප්‍රියමනාප රසයක්මයි කිය. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ ප්‍රියමනාප ස්වරූපයේ අරමුණුමයි කියනවා. දරුවක් කුසේ වැඩෙන කාලය තුළ බෝසත් අම්මට ගලාගෙන ඉන්න බලන්න කොච්චර ආශ්චර්යද කියලා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙකුට කොච්චර නම් දුක හිතෙනවා තරහ යනවා තමන් අමනාප දේවල් සිද්ධ වෙනවා සමහරු ඇඩූ කඳුලින් ඉන්නවා සමහරලාවට ගඳ වගේ දෙයක් පරිසරයෙන් එන දෙයක් ඇහැට පේන දේවල් සාමාන්‍ය කෙනෙකුට මොන තරම් මේ අරමුණු නිසා ජීවිතය පීඩා දුක ඇති වෙනවා දර දරුවෙක් කුසේ වැඩෙන කාලේ අම්ම කෙනෙක්. හැබැයි බෝසත් අම්ම කෙනෙකුට දරුවක් කුසේ වැඩෙන මාස 10ම කිසිම අරමුණක් නිසා දුකක් පීඩාවක් ඇතිවෙන්න ඇති හැම වෙලේම ප්‍රිය මනාප ස්වරූපයෙන් මයිකෙනව අරමුණු ගලාගෙන එන්න හිතට. කොච්චර ආශ්චර්යයක්ද. බුදුවෙන ආත්මි බෝසත් පුතෙක් කුසේ දරාගෙන ඉන්නකොට උන්වහන්සේට පමණක් ආශ්චර්යමත් කාරණය. ඊළඟට සාමාන්‍ය අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරද්දී ඒ අම්ම දරුවක් කුසේ මාස 9ක් බොහෝ වෙලාවට අඩු මාසේ තමයි මාස 7න් දරුවෙක් බිහි වෙන්න පුළුවන්. මාස 9 තමයි බොහෝ දරුවෙක් කුස දරාගෙන ඉන්නේ අම්ම කෙනෙක්. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් හරියටම මාස 10ක් කුසේ වැඩිලා තමයි බිහි වෙන්නේ. ඒක බෝසතාණන් වහන්සේ නමකට ආශ්චර්ය කාරණයක්. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තට පස්සේ ඒ ආශ්චර්ය කාරණා අතර බෝසත් අම්මට කිසිම රෝග පීඩාවක් ඒ කාලය තුල වැළඳෙන්නේ නැහැ කියන අඩුම ගානේ නිකන් කැස්සක් අපහසුාවක් ඇතිවන නිකන් හෙම්බිරිස්හාවක් ඇඟට අපහසුාවක් අතපය වේදනාවක් සාමාන්‍ය දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙක් කොන්දරි දෙනවා අතපය රිදෙනවා දනිසි දිමිලා ශරීරය යම් කිසි අපහසුතා උපදිනවා. හැබැයි බෝසත් පුතා කුස දරාගෙන ඉඳිද්දී ඒ අම්මට කිසිම විදිහකින් වේදනාවක් උපදින්නේ නැහැ කියලා. අපහසුතාවයක් උපදින්නේ කොච්චර පිනක්ද කියලා බලන්න. ඒ අම්මත් කල්ප ලක්ෂයක් පාරමී පුරලපු කෙනෙක් බෝසතාණන් වහන්සේ නමක් කුස දරා මේ කුස වැඩෙන්නේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් බුද්ධත්වයට පින තියෙන. ඒ පින් බලය නිසාම කිසිම රෝග පීඩාවක් දරුවක් කුසේ වැඩෙන කාලය තුළ අම්මටවත් අර දරුවටවත් කාටවත් පීඩාවක් ඇතිවෙන්නේ ලෙඩකින්. ඊළඟට
සාමාන්‍යයෙන් ඔබ දන්නවා දරුවෙක් බිහි කරද්දි අම්ම කෙනෙක් මොනතරම් වේදනාව විඳිනවද? විශාල වේදනාවක්. සමහර අම්මලා දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මිය යන අවස්ථා තියෙනවා. වර්තමානයේ යම් යම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ඒ මාතෘ මරණ අනුපාතය යම් පහළ මට්ටමක තිබුණට අතීතේ බොහෝ මව්වරු දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මිය ගියා. විශාල වේදනාවක්. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් කුසෙන් බිහිවෙන්නේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැතුව කියන. හිතාගන්නවත් පුළුවන්ද? සාමාන්‍ය දරුවෙක් බිහි කරන ඉරියව්වෙන් නෙමෙයි බෝසතාණන් වහන්සේ නමක් බිහිවෙන්නේ. ඊළඟට තව ආශ්චර්ය කාරණයක් තමයි බෝසත් අම්මා කුස දිහා බලද්දී තමන්ට පුණ්‍ය ඊර්දියක් ලැබෙනවා. දරුවා කුසේ වැඩෙන කාලය තුල හරියට රන් පළසක තැබූ මණිකක් වගේ තමන්ගේ කුසේ වැඩෙන බෝසතාණන් වහන්සේ කුසේ වැඩ ඉන්නවා තමන්ටම පේනවා කියනවා. එතකොට බලන්න අද වෛද්‍යවරු ළඟට ගිහිල්ලා එක්වර ස්කෑන් කරලා කුසේ වැඩෙන දරුවා බලාගන්න අම්මලා කොච්චරනම් ආසද? පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද? අනේ මේ දරුවා කොහොමද දැන් කොයි වගේද දැන් වැඩිලාද? බෝසත් අම්මා කුස දිහා බලද්දි දරුවා දකින්න ඕන කියන සිතුවිල්ලෙන් තමන්ගේ කුස දිහා බලද්දි රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ කුස විනිවිදගෙන දරුවා කුසේ වැඩෙන ආකාරය ඉතාම පැහැදිලිව බෝසත් අම්මට පේනවා කියන. කොච්චර ආශ්චර්යද? ඊළඟට පින්වතුනි ඔබ දන්නවා එදා අපේ බෝසතාණන් වහන්සේ බිහි වෙන දවසේ ඒ කාලේ තිබිච්ච මේ රාජකීය කුල සිරිත් එදා තිබිච්ච සිරිතට අනුව දරුවා බිහි වෙන්න ලං වෙනකොට ඒ මෑණියන්ගේ දෙමව්පියෝ ළඟට දෙව්දහපුරේට සුද්ධෝදන රජතුමා පෙරහැරින් පිටත් කරලා ඇරියා. ඒ දරුවා බිහි වෙන කටයුතු වෙනුවෙන් මේ යන ගමනේදී තමයි ලුම්බිනි සල්වනේ පසු කරගෙන මෙතනින් තමයි යන්න තියෙන්නේ දෙව්දහපුරේට. අර සල්වනේ ළඟින් යනකොට දේවියට සිතුවිල්ලක් ඇති වුණා මේ සල්ුවිනට බැහැලා ඇවිදින්න සල් මල් ටිකක් කඩා ගන්න මේ උයනේ ඇවිදින්න ආසාවක් ඇති වුණා. අර දෝලා ඔසවගෙන යන පිරිසට දැනුම් දුන්නාට පස්සේ තමන්ගේ පරිවාර සේවිකාවන් එක්ක දෝලාවෙන් බැහැලා දැන් අර උයනේ ඇවිදිනවා. මෙහෙම යනකොට තමයි සල්මල් පිපිච්ච සල් ගහක් දැකලා මේ ගහ ළඟට ගිහිල්ලා අත්තක තියෙනවා මල් පිරිලා. දැන් ඔබට හිතේ ලංකාවේ අපි මේ සල් කියලා දකින්නේ ඇත්තටම සල් ගස් නෙමෙයි. ඒ වෙන වර්ගයක්. ඒ මල නිකන් සල් මල වගේ වුණාට ඒ ගහ සල් ගසක් නෙමෙයි. ලංකාවේ සල් ගස්වල අපි සල් කියලා හිතාගෙන ඉන්න ලංකාවේ තියෙන සල් ගස්වල කඳේ තමයි මල් එන්නේ. හැබැයි එදා නියම සල් ගස්වල අතු කෙලවර තමයි මල් පිපෙන්නේ. දේවිය මේ අත්තක පිරීලා තියෙන මල් දැකලා තමන්ගේ අත ඉහළට දිගු කරා මල් ටිකක් කඩා අර අත්ත උඩින් තියෙන හැබැයි අත්තට අර මල් දිහාවට අත දිගු කරනකොට හරිම ආශ්චර්යයක් ටිකෙන් ටික අත්ත පාත් වෙලා අත ළඟට ආවා. මේ අත්ත අතින් අල්ල ගන්නකොටම කුසට අමුත්තක් දැනුණා. දේවියට දැනුණ දරුවා බිහි වෙන ලකුණක්. ඉක්මනට පරිවාර කාන්තාවන් සේවිකාවන්ට දැනුම් දුන්නා. එයා ඉක්මනට ආරක්ෂාව සරසලා වටතිර ඇදලා දරුවා බිහි වෙන්න කටයුතු මේ භූමියේ සූදානම් කරා. කිසිම වේදනාවක් නැතුව අර අම්මා සල් අත්තක් අතින් අල්ලගෙන හිටගෙන ඉන්න ඉරියව්වෙදිම තමයි බෝසත් පුතා කුසෙන් බිහි වෙන්නේ. සාමාන්‍ය දරුවෙක් බිහි වෙන ඉරියව්වක් නෙමෙයි. ඔබ දන්නවා සාමාන්‍ය අම්මලා ඊළඟට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් දරුවෝ ගැන යම් දැනුමක් තියෙන කෙනෙක් දරුවා කුසේ වැඩෙනකොට දරුවෙක් කුස තුල ඉන්නේ සාමාන්‍ය මේ භාවනා කරන ඉරියව්වකින් ඉන්නවා වගේ කුසේ ඉන්නේ නැහැ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ බෝසත් අම්මගේ කුස තුල වැඩ ඉඳලා තියෙන්නේ බද්ධ පරියන්කෙන් භාවනා කරන ඉරියව්වෙන් තමයි කියන බෝසතාණන් වහන්සේ කුස තුල වැඩෙන්නේ.
ඒක බුදු කෙනෙකුට පමණක් සාධහරණ ආශ්චර්ය කාරණයක්. දරුවක් කුසේ වැඩෙන්නේ භාවනා කරන ඉරියව්ව. දරුවා බිහිවෙනකොට හරියට අහසින් පහලට වඩිනවා වගේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න. දෙව්ලොවට වැඩම කරලා රන් ඉනි මගකින් දෙව්ලොවින් මනුලොවට වැඩිය. අන්න ඒ වගේ. ඉහලින් පහලට පුංචි සිරිපතුල තමයි පහලට දිගු කරගෙන දරුවා මවකුසින් බිහිවුණේ. සාමාන්‍ය දරුවෙක් බිහිවෙනකොට හිස පැත්තෙන් තමයි දරුව බිහිවෙන්නේ. වෛද්‍යවරු දරුවව එලියට ගන්න. සාමාන්‍ය දරුවෙක් බිහිවෙනකොට ඔබ දන්නවා අර දරුවගේ මුළු ශරීරයම ගැප් මල තැවරිලා කනේ නහයි කටේ හැම්ම තැනම අර අම්මගේ මේ කුසේ තිබිච්ච මේ අසූචි ගැප් මල මේවා තැවරිලා දරුව ඉපදිච්ච ගමන් වෛද්‍යවරු කරන්නේ දරුවා හෝදලා පිරිසිදු කරලා සුද්ධ කරනවා. බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහිවෙන්නේ ඉතාම පිරිසිදු විදිහට කිය. දැම් බලන්න හිතාගන්නට මේවා දැම් මේ වර්තමාන වෛද්‍ය කාරණා වෛද්‍ය විද්‍යාව වෛද්‍ය දැනුමත් එක්ක තර්ක කරන කෙනෙකුට ඒ ඔස්සේ මේ කාරණා හිතන කෙනෙකුට ඕවා කොහොම වෙන්නද ඕවා කොහෙද වෙන්නේ ඒ වගේ හිතෙන්න්න පුළුව. ඒ නිසා තමයි ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා කියන්නේ ලෝක අනි කාටුව සාධහරණ නොවෙන දෙයක්. බුදු කෙනෙකුට පමණක් ඒත් හැමාත්මිකම නෙමේ බුදුවෙන ආත්මී උන්වහන්සේ පාරමී පුරාගෙන බෝසතාණන් වහන්සේ හැටියට ආපු හැමාත්මිකම සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. සසර පාරමී සම්පූර්ණ කරලා බුදුවෙන ආත්මි බෝසතාණන් වහන්සේ නමකට බුදුවෙන ආත්මය උපදිනකොට සාධාරණ ආශ්චර්ය කාරණය. අපේ බුදුරජාණන් වහන්සේට විතරකුත් නෙමේ. මේ විශ්වයේ අම්තාක් බුදුවරු පහළ වනාද ඒ සියලු බුදුවරුන්ට මේ කාරණා සාධාරණයි ආශ්චර්ය අද්භූත කාරණය. බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙනකොටම දරුව අතට ගත්තේ සක්‍ර දෙවියෝ. රන් දැලකින් පිළිගත්තකින බෝසතාණන් වහන්සේ. සක්‍ර දෙවියන්ගේ අතින් පිළි අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කර. අර බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාවට හිතපු සතරවරන් දෙවියන්ගේ අතට පිළිවලින් බෝසත් පුතාව පත් කරන. ආපහු සක්‍ර දෙවියන්ගේ අතට අරගෙන බෝසත් අම්මගේ අතට දරුව දෙනවා අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකෙ උපන්නු. දේවිය බොහෝම සතුටට පත්වවෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා ලෝකෙ පහළ වුණා බොහොම සතුට වෙන්න කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙන්න. දේවිය සතුටින් දරුව අතට ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්න පොළොව දිහාවට. ඒ වෙලාවෙ දරුවා බිමින් තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළුවෙන් නෙළුම් මලක් මතුවෙන. බෝසත් පුතා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරනවා පියවරෙන් පියවර මහපොළොවෙන් නෙළුම් මල් මතුවනා කිය. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කළ සිංහනාදයක් කර අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනම් බව මම ලෝකෙ අග්‍රතම කෙනා මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බ මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙ පහළ වුණේ. පිංහතුනේ දීර්ඝ සසරි පාරමී පුරාගෙනෙන ආත්ම භාවල අපේ බෝසතාණන් වහන්සේ ආත්ම 3ක් ඉපදිච්ච ගමන් කතා කරා කියලා ඉතිහාස පොත්වල ධර්ම පොත්වල ජාතක පොතේ සඳහන් වෙනවා. එක් ආත්මයක් තමයි මහෝෂධාත්මී බෝසත් පුතා කුසෙන් ඉපදිච්ච වෙලාවේ සක්‍ර දෙවියන් සඳුන් ගැටයක් අතට දෙනවා. මේ පුංචි පුතා අතේ අර සඳුන් ගැටේ මෙහෙම අතින් උන්ඩි කරගෙන ඉන්නවා. දරුවා දිහා බලලා අම්මා ආදරෙන් ගුරුතලයට අහනවා මොනවද පුතේ ඔය අතේ? අම්මා දිහා බලලා කිව්වා අම්මේ මේ මහා ඖෂධයක් කියනවා. ඉපදිච්ච ගමන් කතා කරා. ඒ තමයි මහෝෂධාත්මය. ඊළඟට වෙස්සන්තරාත්මය ඉපදිච්ච ගමන් කතා කරපු ඊළඟ ආත්මය.
වෙස්සතරාත්මේ දෙව්ලොවින් මනුලොවට ආවෙම දන් දෙන්නම දාන පාරමී පුරන්නම ආපු ආත්මේ. දරුවක් කුසෙන් බිහිවෙනකොටම අම්ම දිහා බලලහන්නේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද. දහසක් බැදි රන් කහවන පොදියක් බෝසතාණන් වහන්සේගේ අතට ලං කරනවා. ඒ පුංචි අත් දෙකින් අරගෙන හේමම ළඟ හිටපු අම්ම කෙනෙකුට දන් දුන්නා කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඉපදිච්ච ගමන් අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා ඇහුවේ. ඉපදිච්ච ගමන් කතා කරපු දෙවනි ආත්මය. ඊළඟ ආත්මේ තමයි බුදු වෙන ආත්මේ. එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් වෙසක් පුන් පොහෝ දවසේ ලෝකෙට බිහි වෙලා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කර අග්ගූ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව මේ සිංහනාදි කරගෙනමයි මේ ලෝකෙට පහළ වුණේ. අන්නේ නිසා බෝසත් උපත කියලා කියන්නේ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් එදිච්ච දෙයක්. පිංහතුනි ඒ විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙනකොට දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගියා කියලා. ඔබ අහලා ඇති මහා ඝන අන්ධකාරය විතරක් තියෙන ලෝකාන්තරික කියලා නිරයක් ගැන අපේ දේශනාවල සඳහන් වෙනවා. ඒ අන්ධකාරයත් එක්ක අපායි දුක් විඳින නිරිසත්වයන්ට කෑ ගහන විලාප දෙන හඬ මිසක් ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැහැ කියන අන්ධකාරය විතරයි. ඒ ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙලා ගියා කියනවා බෝසතාණන් වහන්සේ බිහි වෙනකොට කුසේ. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා දසදහසක් ලෝක ධාතුවටම පැතිරිලා ගියා. දෙවිවරු සාදුකාර දිදී භූමාට දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට දෙවිවරු ප්‍රීතිඝෝෂා කරන්න පටන් ගත්ත මහා වීරයන් වහන්සේ මව්කුසින් බිහි වුණා. දෙව් මිනිස් ලෝකයාට නිවන් මඟ පෙන්නලා දෙන මහා වීරයන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා. බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙච්ච වෙලාවෙම අහසින් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් මතුවෙලා මේ දෙක අහසේම එකට මිශ්‍ර වෙලා බෝසත් අම්මවත් පුතාවත් දෝවනය වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ වගේ මහා ආශ්චර්ය කාරණා රැසක් යෙදිච්ච පුන් පොහොයක් තමයි ඉදිරියේ ළඟ අපිට එන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා කෙනෙකුට හිතෙන අපි සාමාන්‍යයෙන් ගත්තොත් 2019 වර්ෂයේ අපි දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරය අප්‍රේල් මාසයේ ලංකාවේ සිදුවනාට පස්සේ අප්‍රේල් 21 වෙසක් පොසොන් නැසල ඔය මාස 3ේම අපේ පන්සල් අපේ ආයතන ධර්මදේශනා පින්කම් ඔක්කොම නැවැත්තුවා. පූජනීය තැන්වලටත් බෝම්බ ප්‍රහාර එල්ල වෙයි කියලා පොලිසිය යොදලා ඒ දවස්වල ඔබට මතක ඇති ඔබේ දරුවෝ පාසල් යද්දී අම්මලා තාත්තලා ගිහිල්ලා ඉස්කෝලේ ඉඳන් මුර කරා මාරුවට බය. ඒ නිසා 2019 වෙසක් පොසොන් ආදී පින්කම් අපිට නැති වෙලා ගියා. ගිය අවුරුදු 2020 මේ කාලේ වෙනකොට මාස 3-4ක් එක දිගට මේ වෛරසය නිසාම රට ලොක්ඩවුන් කරලා ඇදිරි නීතිය දාලා ඒත් වෙසක් පොසොන් ආදී පින්කම් සියල්ල පවත්වන්න බැරි කාලයක් ඇති වුණා. ආයෙමත් පිට තුන්වෙනි වතාවටත් 2021 සමහරට මේ වෙනකොට ඔබ හිතාගෙන ඉන්නේ නැති නේ අපිට දැන් නම් මේ කඩු වෙලා යනවා දැන් ඉස්සරහට හරි අපිට ආයි පින්කම් කරන්න පුළුවන්. හැබැයි අනපේක්ෂිත විදිහට අපි කවුරුත් නොසිතපු විදිහට ඒක තමයි ලෝක ස්වභාවය. අපි බලාපොරොත්තු වෙච්ච දේ වෙනව නෙමෙයි. ආයෙමත් මේ භයානක වෛරසය තවත් දරුණු විදිහට පැතිරෙන්න ආරම්භ වෙලා. ඒ නිසා අපිට ඉදිරි මාසවල ඉදිරි දිනවල තව මාස ගණනාවක් වෙන්න පුළුවන්. අපි කවුරුත් කැපකිරීම කළ යුතුයි. ඒ නිසා ඔබ නිවෙස් වලටම වෙලා බණ අහන්න. ඔබට ඕන තරම් ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. අහපු ධර්මي මෙච්චර කාලයක් අවුරුදු ගාණක් අහපු බණ දැන් ඔබ අවංකව ප්‍රායෝගිකව පුරුදු කරන්න උත්සාහයක් ගන්න. අවංකව පන්සිල් රකින්න ගෙදරට වෙලා හිටියත් ඒ ශික්ෂාපද ගැන සිහියෙන් ඉන්න. මෛත්‍රිය වඩන්න. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී.
මේ වෙලාවේ අපි මේ දකින දේවල් අපේ අසල්වැසි රටවල් වල මිනිස්සු මැරිලා පාරවල් දිගේ දරගොඩවල් ගහ පුච්චන හැටි තැන් තැන්වල පාරවල් වල ඉස්පිරිතාල ඉස්සරහ මිනිස්සු පණයන හැටි මේවා දකින්නකොට මිනිස්සුන්ට මරණ සතිය වැඩෙන්න ඕනේ. ඒ නිසා මරණය ගැන සිහි කරන්න මට කවදක් කොතන කොයි මොහොතේ මේ වගේ අවාසනාවන් තිර නමකට මූුණ දෙන්න වේද කවුද අපි දන්නේ. ඒ නිසා ජීවිතයේ හැම වෙලාවෙම ඒ හැම මොහොතකම ධර්මී හිත පිහිටවාගෙන අප්‍රමාදීව ධර්මාවබෝධයට උත්සාහ කරන ඉතින් අද දවස ඔබට මේ ඉදිරියේන වෙසක් මාසය මේ වෙසක් දින කීපයත් එක්ක වෙසක් සතියත් එක්ක බෝසතාණන් වහන්සේගේ ඉපදීම හා බැඳි ආශ්චර්යමත් කාරණා එකතු කරගෙන අද මේ ධර්ම දේශනාව කර ඉතින් ඉදිරියේ මාසවල ධර්ම දේශනා ඉදිරි ධර්ම දේශනාවලත් අපිට සද්ධහා ඇති වෙන කාරණ අපි ඔබට ධර්ම දේශනාවලදි මාතෘකා කරන්න කල්පනා කරනවා. තිං ඔබ නිතර බුදුගුණ හිතන්න තුනුරුවන් වන්දනා කරන්න බුදුගුණ කියන්නේ මහා පින මරණ මංචකේ බුදුගුණ මාත්‍රයක් සිහි වුණොත් කරපු දහසක් අකුසල් යටපත් කරගෙන මරණ මංචකේ හිත කුසලයක පිහිටවන්න නම් බුදුගුණ මනසිකාරය තරන් දෙයක් මේ ධර්මය විස්තර වෙන්නේ. ඒ නිසා බුදු හාමුදුරු බුදු මුවින්ම දේශනා කරා මයි සද්ධහමත්තම් පීමමත්තන් සබ්බේතයේ සග්ග පරාය. මහනිනි සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන සබ්බීතයේ සංග පරායනගේ සියලු දෙනා සුගති පරායන වෙනවා. ඒ නිසා අවංකවම සද්ධාව දියුණු කරන්න හිතට එකඟව අවංකව සිල් රකින්න ප්‍රායෝගිකව ධර්මී පුරුදු කරන ප්‍රතිපක්තිය හැසිරෙන බෞද්ධයෙක් බවට පත්වෙන් ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා තුනුරුවන්ගේ ආශිර්වාදී සැලසේවා මේ පවතින වසංගත තත්ත්වය ඉදිරියේ ඔබට ඔබේ ප්‍රියයන්ට හැම දෙනාටම ලක්වාසී ලෝවාසි හැම දෙනාටම තමන්ගේ ආරක්ෂාව සලසකින අන්න අයවත් ආරක්ෂාව සලසමින් ගුණධර්ම පුරාගෙන ධර්මානුකූල ආරක්ෂාවෙන් අපි හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින්ම හැම දෙනාටම ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදී ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද දායකත්වය දැරු කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය නිහාල් ප්‍රනාාන්ඩු මහත්මා ඇතුළු ඒ පවුලි හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ තමන්ගේ දරුවන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියෙන ආශිර්වාදය සුජීවත්ව ඉන්න පවුලි හැම දෙනාටමත් සියලු ලෝවාසී ලක්වාසී හැම දෙනාටමත් ධර්ම දේශකයන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියෙන උතුම් ප්‍රාර්ථනාව තිගේමනා සිහිපත් කරගන්න ඔබ හැම දෙනාගෙම මිය පරලෝගේ සියලු ඥාතීන් විශේෂෙන් අද දායකත්වය දරු පිංහතුන්ගේ පරම්පරාගත මියගේ සියලු ඥාතීන් බණහප ඔබ නමෙන් මියගේ ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න ඔබ හැම දෙනාටමත් කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය නිහාල් ප්‍රනාාන්දු මහත්මා තමන්ගේ දූදරුවන් ඥාතීන් සුජීවත්ව ඉන්න පවුලුල හැම දෙනාමත් බණඇසූ සියලු දෙනාමත් කළම් ටෙලිවිෂන් මෙත් කාරය මණ්ඩලේ දරුවන් සියලු දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සූපත්තේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරන හැම දෙනාටම සැලසේවා ගන්න හෙළෙන හුස්මරැල්ලක් පාසා තමන තමන පීවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙත් සදහම් දේශනා
අර්ථවත් වූ සද්ධර්ම දේශනාව. මෙලෙස ඔබ ශ්‍රවණය කරා වූ මේ අර්ථවත් සද්ධර්ම දේශනාව තුළින් සියලු දෙනාටම නිදුක් නිරෝගී ආශිර්වාදයක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයත් ලැබේවායි අප නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද දින මෙත් සදහම් දේශනා අර්ථවත් වූ මේ සද්ධර්ම දේශනා මාලාවේ අද මේ සද්ධර්ම දේශනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව අර්ථවත් ලෙස සිදු කරා වූ අපේ පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිකෙහෙන්පුර ශීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අවසරයි අප පින්වත් පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ උන්වහන්සේට නිදුක් නිරෝගාශිර්වාද ලැබේවායි කියලා හැමදෙනාම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. එමෙන්ම අදින මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලැබූ කැනඩාවේ පදිංචි අප්සරා මහත්මිය සහ නිහාල් ෆර්නැන්ඩෝ මහත්මයා විසින් අද මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් පිරිසටත් ධර්මයේ ශ්‍රවණය කරා වූ ලක්ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනායි කරමින් සූදානම් වන්නේ අදට මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමුගෙන යනටයි. තවත් මෙවැනි මාර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව සම්කරණට අවසරයි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.